එන්න දැන් හොඳයි හරිද සිග්නල් මොකද අවුලක් තියෙන පොඩ්ඩක් කමන්නේ try එකක් දෙන්න අවුලක් කියලා ගන්න හොඳයි පින්වතුනි සාදුකාරයක් දෙන්න දැන් අපි යන්නේ තාපය කියන වන්දනා ගමනේ මේ මරුණෝකා තාපය කියන එක පරිස්සමෙන් කරගන්න ඕනද right තාපය හරි මට කියන්න මේ මොකද්ද නැවතුනේ මම අන්තිමට මාතෘකාව මොකද්ද උෂ්ණත්වය ලියුවා නේද පොඩ්ඩක් කියන්නකෝ අන්තිම කර මාතෘකාව අන්තිමට තාපය ලියපු මාතෘකාව පොඩ්ඩක් කියන්න මේක තමයි ලෝකේ තියෙන අමාරුතම මූලධර්ම වලින් එකක් මේක ඇර ලෝකේ තියෙන අමාරුතම මූලධර්ම වලින් එකක් මේකට සෑහෙන අපි අවධානය යොමු කරන්න ඕන ඕගලන්ට ලොකු ගණිත කර්මයක් කරන්න වෙනවා මේ මූලධර්ම තේරුම් ගන්න හරි හොඳයි අහගන්න තාපජ සම්ප්‍රයුක්තව කරාද ඕස කරා හරි අපි ගත්තොත් එහෙම වස්තු තුනක් ගත්තොත් A B කෝ තුන්වෙනි එක යටින් තියෙනවා A B C කියලා වස්තු තුනක් ගත්තොත් එහෙම ඒ වස්තු තුන A සහ තුන්වෙනි එක C වෙනවා ලක්ෂණක් දාගෙන A සහ C වස්තුව තාපගතික සමතුලිතතාවයේ පවතිනවා නම් B සහ C වස්තුව තාපගතික සමතුලිතතාවයේ පවතිනවා නම් A හා C B හා C වෙන වෙනම තාපගතික සමතුලිතතාවවල පවතිනවා නම් මෙයයි තාපගතික සමතුලිතතාවය වෙනවා නම් මෙයාගේ උෂ්ණත්වය T නම් මෙයාගේ උෂ්ණත්වය T නේ මෙයයි තාපගතික සමතුලිතතාවය වෙනවා නම් මෙයයිගේ උෂ්ණත්වය T මෙයයිගේ උෂ්ණත්වය T නේ එහෙනම් මෙයයිගේ උෂ්ණත්වයයි සමානයි එහෙනම් මෙයයි මොකෝ වෙන්නේ තාපගතික සමතුලිතතාවකින් එහෙනම් මොකද වෙන්නේ A සහ C තාපගතික සමතුලිතතාවක පවතින නම් B සහ C තාපගතික සමතුලිතතාවක පවතින නම් A සහ B ද තාපගතික සමතුලිතතාවක පවතී මේක තමයි තේරුම් ගන්න ඔයගලන්ට ඉතාලම ඉහළ බුද්ධිබලයක් ඕන මම දන්නේ නැහැ ලංකාවේ ළමයිට ඒක තේරුම් ගන්න පුළුවන් නේද කියලා මේක තමයි ශුන්‍යාදී නියමය හේතුව තමයි මේකට මේ නම වැඩෙන හේතුව තමයි ළමයි මුලින්ම ලෝකේ තාපගත විද්‍යාවේ පළමුවන නියමය හොයාගන්නවා තාපගත විද්‍යාවේ පළමුවන නියමය හොයාගෙන ඊට පස්සේ තාපගත විද්‍යාවේ දෙවෙනි නියමය හොයාගන්නවා ඊට පස්සේ තමයි මේක හොයාගන්නේ මේක මේ තාපගත විද්‍යාවේ පළවෙනි නියමයට දෙවෙනි නියමයටත් වඩා සරල බේසික් එකක් මූලික මූලධර්මයක් එතකොට මේකට තාපගත විද්‍යාව තුන්වෙනි නියමය කියලා කියන්න බෑ ඒක නිසා මේකට දෙනවා තාපගත විද්‍යාවේ බිඳුව වන නියමය කියලා ඒක තමයි ශුන්‍යාදී නියමය කියලා කියන්නේ පැහැදිලිද ඔබ දන්නේ එතන ඒක වචනෙන් කිව්වොත් එහෙම A සහ C B සහ C වෙන වෙනම තාපජ සමතුලිතතාවයෙන්හි පවතින විට A සහ B ද තාපජ සමතුලිතතාවයේ පවතී සරලයි හරි right ලියන්න ABC ලෙස වස්තුන් තුනක් සැලකූ කල
A සහ C ද B සහ C ද A සහ C ද B සහ C ද වෙන වෙනම තාපජ සමතුලිතතාවයන්හි පවතින්නේ නම් A සහ B ද තාපජ සමතුලිතතාවයන්හි සමතුලිතතාවයක පවතී. තාපජ සමතුලිතතාවයක පවතී. දැන් ළමයි අපි බලමු. දැන් තියෙන අපි උන දැන් තාපය කියන්නේ මොකක්ද කියලා කතා කරා. උෂ්ණත්වය කියන්නේ මොකක්ද කියලා කතා කරා. තාපජ සමතුලිතතාවය කියලා කියන්නේ මොකක්ද කියලා කතා කරා. මේ කියන බේසික් ටික දැන් කතා කරලා තියෙනවා. දැන් අපි ඒක පොඩ්ඩක් සබ්ජෙක්ට් එකට දැන් මේ කරන්න හදන්නේ පුතේ යම් කිසි පදාර්ථයක පවතින උෂ්ණත්වය මනින්න ක්‍රමයක් හදන එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් 37ක් කියලා කිව්වම ඒක මනින්න ක්‍රමයක් අපි දන්න දැන් මේ මුළු ලෝකේ පහළ වෙච්ච මුළුම මානව සෙට් එක අපි කියන අපිට ඕන වෙන උෂ්ණත්වය කියන එක මනින්න. ඒ උෂ්ණත්වය මනින්න ඕන වෙනකොට අපිට පුළුවන් නම් අපිට හිතුනොත් එහෙම අත තියලා මනින්න පුළුවන් නේද කියලා. වැඩේ වණ වෙන්නේ ගිනි ගන්ධක වගේ එක අත තියලා උෂ්ණත්වය මනින්න ගියාම. ඒක නිසා අපිට දැන් ඕන වෙනවා මොනවා හරි ක්‍රමයක් යාන්ත්‍රණයක් මේ උෂ්ණත්වය නිවැරදිව මැනගන්න. ලියන්න. උෂ්ණත්වය මැනීම. උෂ්ණත්වය මැනීම. හරි පුතේ. උෂ්ණත්වය මැනීම කියන සාධකය කතන්දරය ප්‍රධාන ආකාර දෙකකට වෙන් වෙනවා. එකක් තමයි සාපේක්ෂ පරිමාණ අනිත් එක තමයි නිරපේක්ෂ පරිමාණ. හරි? උෂ්ණත්ව මැනීම එහෙම නැත්නම් උෂ්ණත්ව පරිමාණ කියන මාතෘකාව ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා පුතේ. මේකට අපි කියනවා සාපේක්ෂ පරිමාණ. මේකට අපි කියනවා නිරපේක්ෂ පරිමාණ කියලා. ඒතර මේ මොකද්ද සාපේක්ෂ පරිමාණ මොකද්ද මේ නිරපේක්ෂ පරිමාණය කියලා පැහැදිලිව කතා කරලා හොඳ විස්තරාත්මකව යන ටිකක් තමයි මේ අද තියෙන්නේ. ඒතර මේ සාපේක්ෂ පරිමාණ කිව්වට පස්සේ සාපේක්ෂ පරිමාණ කියලා කියන්නේ යම්කිසි අචල ලක්ෂ දෙකක් පාවිච්චි කරලා යම්කිසි මිනුමකට එන එක. එතකොට මේ සාපේක්ෂ පරිමාණ නිරපේක්ෂ පරිමාණත් කියන කාරණා දෙකටම තාම මේගොල්ලෝ ඔයගොල්ලෝ මොකද දන්නේ නැහැ මේ දෙක ගැන. මේ දෙකටම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ පොදු ලක්ෂණයට කියන නම තමයි පොදු කාර්යයට කියන නම තමයි පුතේ උෂ්ණත්ව මිතික ගුණ කියන එක. ඒ කියන්නේ අපිට දැන් උෂ්ණත්වය මනින්න මොනවා හරි ගුණයක් පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපේ දැන් ගෙදර අපේ ඇඟේ උෂ්ණත්වය වැඩි නම් මොකද කරන්නේ? අපේ අම්මා වෙලා මොකද කරන්නේ? අපේ නළලටත් තියලා බලනවා උෂ්ණත්වය අඩුද වැඩිද කියලා. එතකොට මේ වෙලාවේදී උෂ්ණත්වය මනින්න පාවිච්චි කරලා තියෙන මොන ගුණයද? අපේ ඇඟේ තියෙන තාප සංවේදීතාව. අපේ ඇඟේ තියෙන ස්නායු පද්ධතියේ පවතින ලක්ෂණයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. රයිට්? එතකොට අපිට දැන් බේසිකලි ගත්තොත් අපිට දැන් තාම ඕක හරියට 100% ඔලුවට යන්නේ නැහැ. ඕක හරියටම තේරෙනවා පුතේ. මේක ඇතුළේ විස්තර කරගෙන යනකොට. ඒ නිසා පොඩ්ඩක් සාවධානව අහගන්න. ලියන්න. ඕනෑම ආකාරයක උෂ්ණත්ව මැනීමක් සඳහා පොදු අවශ්‍යතාවයක් වන්නේ උෂ්ණත්ව මිතික ගුණයයි. උෂ්ණත්ව මිතික ගුණයයි. right. පොඩ වෙනම රූල් එක ලියන්න. උෂ්ණත්ව මිතික ගුණයක් කියන්නේ උෂ්ණත්ව මිතික ගුණයක් යනු උෂ්ණත්වය මැනීම සඳහා භාවිතා කරන
ගුණයකි. ලියන්න. එවැනි උෂ්ණත්වමිතික ගුණයක් සඳහා පැවතිය යුතු මූලික ලක්ෂණ දෙකක් පවතී. මූලික ලක්ෂණ දෙකක් පවතී. පළවෙනි එක තමයි පුතේ මූලික ලක්ෂණ දෙකක් පවතිනවා. ඒ පළවෙනි එක තමයි උෂ්ණත්වය සමග නැත්නම් එලිම සරල ලියුවොත් එහෙම ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. මොකද මේ ඒකඵල ශ්‍රිතයක් වෙනවා කියලා කියන්නේ. ඒකඵල ශ්‍රිතයක් වෙනවා කියලා කියන්නේ එක ඵලයයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක උෂ්ණත්ව අගයක් සඳහා එක උෂ්ණත්ව අගයක් දැන් හිතන්න දැන් අයිස් කියලා හිතන්නකෝ. දැන් අපි නැත්නම් අපි දන්න දැන් අපි අත තියලා තමයි මේ උෂ්ණත්වය මනින්නේ කියලා. එතකොට අපේ උෂ්ණත්වයේ යම්කිසි තියෙන තැනකට අත තිබ්බට පස්සේ අපේ ඇඟට දැනෙන සංවේදනය තියෙනවනේ. ඒ සංවේදනය ඒ ප්‍රමාණයෙන් දැනෙන්නේ ඒ උෂ්ණත්වයට විතරයි. මේක තව සරල කරලා කිව්වොත් එහෙම අපි සාමාන්‍ය ජීවිතේ උෂ්ණත්වය මනින්න පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට කවුද? රසදිය විදුරු උෂ්ණත්ව මානය. එතකොට යම්කිසි දැන් හිතන්න සෙල්සියස් අංශක 100ක් කියලා. සෙල්සියස් අංශක 100ක් තියෙන තැනකට මේ බල්බ් එක හේතු කරාට පස්සේ මේ කඳ උඩ ගිහිල්ලා යම්කිසි දිගක් පෙන්නනවනේ. එතකොට ඒ පෙන්නන දිග තමයි උෂ්ණත්වමිතික ගුණය වෙන්නේ. රයිට්? ඒක තමයි අපේ දර්ශීය ස්වරූපය. එතකොට මේ දිග පෙන්වන්නේ මේ උෂ්ණත්වයට විතරයි. 100ට විතරයි පුතේ මේ දිග පෙන්වන්නේ. ඒකබල ශ්‍රිතයක් කියලා කියන්නේ අන්න ඒකයි. ඒකබල ශ්‍රිතයක් කියලා කියන්නේ යම්කිසි උෂ්ණත්වමිතික ගුණයේ යම්කිසි අගයක් පෙන්වන්නේ යම්කිසි විශාලත්වයක් අපිට පෙන්වන්නේ අදාළ උෂ්ණත්වයට විතරයි. දැන් ඒ උෂ්ණත්වයට පෙන්වන එක්කෙනා එයාට විතරයි ඉන්නේ. ඒ අගය පෙන්වන වෙන උෂ්ණත්ව නැහැ. පැහැදිලිද? ඒ අගය පෙන්වන වෙන උෂ්ණත්ව නැහැ. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් එහෙම එකම උෂ්ණත්වයකට අගයන් දෙකකුත් නැහැ. පැහැදිලිද මේ කියන එක? ඒ කියන්නේ දැන් මේව රසදී මේ බල්බ් එක කොහේ හරි තැනක හේතු කරාට පස්සේ එතන තියෙන උෂ්ණත්වයට අදාළව මෙතනින් පෙන්වන්නේ එක දිගයි. මේ උෂ්ණත්වයට අදාළව දිග දෙකක් පෙන්වන්නේ නැහැ. හරි? එහෙම නැත්නම් මේ දිග ගත්තොත් එහෙම ඒ දිගට අදාළව පවතින එක උෂ්ණත්වයයි. මේ දිගට අදාළ උෂ්ණත්ව දෙකක් නැහැ. ඒකබල ශ්‍රිතයක් කියලා කියන්නේ අන්න ඒකට. පැහැදිලිද? නෑ මෙහෙමයි. ඒක දැම්ම පොඩක් ඉවසලා ඉන්නකෝ. ඕකේ තව ගොඩාක් කතා කරන්න තියෙන ඉස්සරහට. හරිනේ? සෙල්සියස් 0 ඩ කියලා මේක මුකුරන්නේ නැහැ. සෙල්සියස් 0 නම් පස්සේ මම මේව කියලා මෙතන ටුක් කරලා කඩලා එලඩි කෙනෙක්. ඒ පස්සේ කියලා දෙන්න පුතේ. හරි? රයිට්. මුලින්ම අහගන්න ඒකබල ශ්‍රිතයක් වෙන කතන්දරේ. ඒකබල ශ්‍රිතයක් වෙනවා කියලා කියන්නේ එක උෂ්ණත්වමිතික ගුණයක් සඳහා පවතින්නේ එක අගයයි. ඒ අගයට පවතින්නේ එක උෂ්ණත්වයයි. 1 to 1 ෆන්ක්ෂන්ස් කියලා කියන්නේ එකකට එකයි තියෙන්නේ. මෙයාට එකයි නම් මෙයාට එකයි. ඒකේ උෂ්ණත්වමිතික ගුණයක් සඳහා එක උෂ්ණත්වයක් සඳහා පෙනෙන උෂ්ණත්වමිතික ගුණයේ අගය නිශ්චිත අගයක්. ඒ අගයට අදාළව එක උෂ්ණත්වයයි ඒ උෂ්ණත්වයට අදාළව එක අගයයි. අන්න එහෙම කාරණා තමයි ඒ කියන්නේ. පැහැදිලිද? චූටකින් ළමයි. හොඳයි. නේද? මේක එක දාලා ලියන්න. ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. අංක 1 ඒකඵල ශ්‍රිතයක් විය යුතුයි. හරි. ඒ යටතේ ලියන්න මේක යටතේ පොඩියට යම් උෂ්ණත්වමිතික ගුණයක් සඳහා අනන්‍ය
යම් උෂ්ණත්වමිතික ගුණයක් සඳහා අනන්‍ය එක් උෂ්ණත්වයක් පවතින බවත් අනන්‍ය එක් උෂ්ණත්වයක් පවතින බවත් යම් උෂ්ණත්වයක් සඳහා පවතින උෂ්ණත්ව මිතික ගුණයේ අගය එක් අගයක් බවත් මින් කියවේ. එක් අගයක් බවත් මින් කියවේ. මෙහෙම වෙන්නේ නැහැ පුතේ. මේක උෂ්ණත්වය, මේ උෂ්ණත්වය, මේ දින උෂ්ණත්ව මිතික ගුණය. එතකොට මෙහෙම වෙන්නේ නැහැ. නේ? බලන්න. එක උෂ්ණත්ව මිතික ගුණයක් සඳහා උෂ්ණත්ව අගයන් දෙකක් පවතිනවනේ. මේගොල්ලෝ වෙන්නේ නැහැ. මෙහෙම ඒවා වැරදි. හරි. තව විදිහකට ගත්තොත් එහෙම එක උෂ්ණත්වයක් සඳහා උෂ්ණත්ව මිතික අගයන් දෙකක් පවතිනවනේ. මෙහෙම ඒවත් නැහැ. පැහැදිලිද? තියෙන්න පුළුවන්. කොහොමද? නොහොම විතරයි. ඒ කියන්නේ එක අගයකට එකයි තියෙන්න පුළුවන්. මේක දැන් මැද ගන්න එපා. ඊළඟ එකත් එක්ක තමයි ඒක අද ගන්න. හරි? right. ඔයගොල්ලෝ මේ ඒකබල සිතයක් වේදු කියලා ලිව්වනේ. ඊළඟට මෙන්න මේ දෙක දාලා මේ දෙක දාලා මෙහෙම ඒවා වෙන්නේ නැහැ කියලා කතිරයක් දාලා තියාගන්න. හරි. හොඳයි. මොන ලියුවා? කරද්ද. දැන් දෙක කියලා ලියන්න මේක පළවෙනි එකනේ ඒකපල ශ්‍රිතයක් විය යුතුයි. දෙක ලියන්න රේඛීය විය යුතුයි. රේඛීය විය යුතුයි. රේඛීය විය යුතුයි. දෙක රේඛීය විය යුතුයි. රේඛීය වෙනවා කියලා කියන්නේ පුතේ
උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව විදිහේ ගුණයේ විචලනය මෙන්න මෙහෙම ඉරක වෙන්නේ යන්නේ. පැහැදිලි? මේක right. ඔන්න දැන් පුතේ අපි උෂ්ණත්ව මිතික ගුණ ගැන යම් දුරකට කතා කරා. ලියන්න තරුවක් දාලා මේ උෂ්ණත්ව මිතික ගුණයකට පවතින මූලික ලක්ෂණයක් තියෙනවා. මේ මූලික ලක්ෂණය මොකක්ද? මේ ගුණය වෙනස් විය යුත්තේ උෂ්ණත්වයේ වෙනස් වීම නිසාම විතරයි. පීඩනය වෙනස් වුණා කියලා උෂ්ණත්ව මිතික ගුණය වෙනස් වෙන්න බෑ. හරි? බර වෙනස් වුණා කියලා උෂ්ණත්ව මිතික ගුණය වෙනස් වෙන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මේ උෂ්ණත්ව මිතික ගුණයක, ඒ කියන්නේ උෂ්ණත්වයේ මනින්න පාවිච්චි කරන ගුණයක පවතින මූලික ලක්ෂණය මොකද්ද? එයා වෙනස් විය යුත්තේ උෂ්ණත්වයේ වෙනස් වීම නිසා විතරයි. ලියන්න. උෂ්ණත්ව මිතික ගුණයක් වෙනස් විය යුත්තේ උෂ්ණත්වයේ වෙනස් වීම නිසාම පමණි. උෂ්ණත්වයේ වෙනස් වීම නිසාම පමණි. හරි පුතේ. උෂ්ණත්වයේ වෙනස් වීම නිසාම පමණි. ලියන්න. උදාහරණ. මොනවද උදාහරණ? උදාහරණ අපිට සාමාන්‍යයෙන් තියෙන දේවල් තමයි. දැන් උදාහරණයක් විදිහට අපි හිතුවොත් එහෙම වායු කඳක් හිතන්නකෝ. වායු කඳක් ගත්තොත් එහෙනම් මේකට උෂ්ණත්වය වැඩි තැනකට මෙයාව හේතු කරා කියලා හිතන්නකෝ අපි. හේතු කරා මොකද වෙන්නේ? මුගේ මුඩ තාපය යනවා. අපි දන්නවා PV සමාන nRT වලට අනුව ගොන් කෙමිස්ට්‍රි වල දැනුමින් මම යන්නේ.
කෙමිස්ට්‍රි වල දැනුමෙන් අපිට කියත හැකි මෙහාට තාපය යනකොට මේක උෂ්ණත්වය ඉහළ යනකොට පීඩනය වෙනස් වෙනවා පරිමාවත් වෙනස් වෙනවා. ඔය දෙක වෙනස් වෙනවා කියලා කියත හැකිනේ. ඒ කියන්නේ යම් කොමන් සෙන්ස් වලින් තේරෙනවා යම් කිසි වායුවක් රත් කරද්දී ආගේ පීඩනය වැඩි වෙනවා උෂ්ණත් පරිමාවත් වැඩි වෙනවා කියලා. එතකොට උෂ්ණත්විතික ගුණයකදී පැහැදිලිව අර මම අර වෙනම ලියපු කාරණේ පිළිබඳව හොඳ අවධානයක් දෙන්න ඕන. මොකද්ද? ඒ ගුණය වෙනස් විය යුත්තේ උෂ්ණත්වයේ වෙනස් වීම නිසාම විතරයි. උෂ්ණත්වයේ වෙනස් වීම නිසාම විතරයි. එහෙනම් අපි යම්කිසි වායු කඳක යම්කිසි වායු ස්කන්ධයක උෂ්ණත්වය සමග පීඩන විචලනය ගත්තොත් එහෙම උෂ්ණත්වයත් සමග පීඩන විචලනය ගත්තොත් එහෙම අපි දන්නවා උෂ්ණත්වය වැඩි කරද්දී යම් වායුවක පීඩනය වැඩි වෙනවා කියලා. එතකොට අපිට උෂ්ණත්වය දැනෙන්නේ නැති වුණාට අපිට උෂ්ණත්වය අල්ලන්න බැරි වුණාට අපිට පුළුවන් පීඩනය වෙනස් වීම මොන හරි ක්‍රමයකින් මැන ගන්න. එහෙනම් අපිට සම්බන්ධතාවය ගන්න පුළුවන් මේ පීඩනය එන්නේ මේ උෂ්ණත්වයට. මේ පීඩනය එන්නේ මේ උෂ්ණත්වයට. එහෙනම් යම්කිසි වායුවක් අදාළ රත් වෙච්ච තැනට හේතු කරලා එයාගේ එන පීඩනයෙන් අපිට කියන්න පුළුවන් මෙතන තියෙන උෂ්ණත්වය කීයද කියලා. ඒ නිසා මේ වගේ බොහොම ප්‍රාථමික කතන්දරයක් මේ කියන්නේ. හැබැයි පොඩි කොස්සක් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ PV සමාන nRT කියන සමීකරණයට අනුව කෙමිස්ට්‍රි වල තියෙන මේක ෆිසික්ස් වල උගන්වන්නේ මේ පාඩමේදී. අනුව උෂ්ණත්වය වෙනස් වෙනකොට පීඩනය විතරක් නෙමෙයි පුතේ වෙනස් වෙන්නේ. පරිමාවත් වෙනස් වෙනවා. එහෙම වුණොත් මේ පීඩනය පරිමාව අතර තියෙන සම්බන්ධය අපි දන්නවා මොනවා හරි බැලුමක් අරගෙන පරිමාව පොඩි වෙන විදිහට පොඩි කරොත් එහෙම එයාගේ පීඩනය වැඩි වෙනවා. පීඩනය අඩු කරොත් එහෙම පරිමාව හොයන්නේ වැඩි වෙනවා. ඒක නිසා මේ පීඩනයට බලපාන සාධකයේ විදිහට තියෙන මේ උෂ්ණත්වය විතරක් නෙමෙයි. කවුද? පරිමාවත් බලපාන. තව මේකට තව වායු ස්කන්ධයක් එකතු වුණොත් එහෙම අපි දන්නේ නැතුව. අපි දන්නේ අපි මොනවා හරි වායුවක් අරගෙන රත් වෙච්ච තරකට හේතු කරලා ඒකගේ පීඩනය වයින්දි පීඩනය වැඩි වෙනවා. අපි දන්නේ තව කවුරු හරි එකේ ෂේප් එකේ ඒකට තව වායු ටිකක් එකතු කරලා. තව වායු එකතු කරාම මොකද වෙන්නේ? මේ එන්න ඉන්නවනේ. තව වායුවක් එකතු කරාම වායු මූල ගන්න වැඩි වුණොත් එහෙම ආයි පීඩනය වැඩි වෙනවා. ඒතර අපි හිතන් ඉන්නේ පීඩනය වැඩි වුණේ උෂ්ණත්වය නිසා කියලා. ඇත්තටම උෂ්ණත්වය නිසා නෙමෙයි පීඩනය වැඩි වෙලා තියෙන්නේ. මොකක් නිසාද? අර පිටින් වායුව එකතු කිරීමක් නිසා. ඒක නිසා මේ පීඩනය වෙනස් වෙන තව සාධක තියෙනවා පුතේ. පරිමාව නිසා වෙනස් වෙනවා, උෂ්ණත්වය නිසා වෙනස් වෙනවා, මවුල ගණන නිසා වෙනස් වෙනවා. එහෙනම් අපි උෂ්ණත්ව පිටික ගුණයක් සකස් කර ගන්නකොට ඒ වෙනස් වෙන අනිත්‍ය වුන් නියත කරලා තමයි ඒක ඉදිරිපත් කරන්නේ. කවුරු හරි කිව්වොත් එහෙම යම් වායුවක උෂ්ණත්වයත් සමග පීඩන විචලනය කියන එක උෂ්ණත්වයත් සමග පීඩන විචලනය කියලා කියන එක හොඳ උෂ්ණත්ව පිටික ගුණයක් කියලා ඒක ටොම් පචයක් පට්ටපල් බොරුවක්. ඒක වැරදි සාගත ප්‍රකාශයක්. මොකද උෂ්ණත්වයත් සමග පීඩන විචලනය කියලා කිව්වට අපිට යාගේ පරිමාව ගැන මුකුත් කියලා නැහැ. ස්කන්ධය එකතු කරනවද නැද්ද කියලා මුකුත් කියලා නැහැ. ඉතින් එයාලත් එක්ක පීඩනය වෙනස් වෙනවා. එතකොට අපි කොහොමද කියන්නේ මේ පීඩනය වෙනස් වුනේ මේ උෂ්ණත්වය නිසාම විතරයි කියලා. එහෙනම් අපේ ක්‍රමයක් තියෙන්න ඕන මේ පරිමාවයි ස්කන්ධයයි නියත බව මේ වාක්‍ය ඇතුලේ කියන්න ඕන. ඒක කොහොමද ඉදිරිපත් කරන්නේ? උෂ්ණත්වය සමග පීඩන විචලනය කියලා නෙමෙයි ඉදිරිපත් කරන්නේ. ඒක ඉදිරිපත් කරන්නේ අචල වායු ස්කන්ධයක. වායු ස්කන්ධය මුලින්ම අචල කරා. අචල කරාම එන්න වෙනස් වෙන්නේ නැහැ කියලා කිව්වා. අචල වායු ස්කන්ධයක නියත පරිමාවේදී පරිමාව නියතයි. වීත් නියතයි. නියත පරිමාවේදී උෂ්ණත්වයත් සමග පීඩන විචලනය. ඒ නිසා මතක තියාගන්න උෂ්ණත්ව මිතික ගුණයක් ලියන්න කියලා කිව්වම ගොබ්බ කමට එහෙම ලිව්වොත් උෂ්ණත්වයත් සමග පීඩන විචලනය කියලා ලකුණු බිඳුවයි. ඇයි? උෂ්ණත්වයත් සමග පීඩන විචලනය වුණාට පීඩන විචලනය වුණ තව සාධක ඉන්නවා. උංග නියතයි කියලා තමයි උෂ්ණත්ව මිතික ගුණය ඉදිරිපත් කරන්න ඕන. කොහොමද කියන්නේ? අචල වායු ස්කන්ධය. අචල වායු ස්කන්ධය කොහොම n කියන එක නා නියතයි කියන එකෙන් කිව්වා. පරිමාව නියත විටදී පරිමාව නියතයි v නියතයි. උෂ්ණත්වයත් සමග පීඩන විචලනය. අපිට ඕක අනිත් පැත්තට මෙහෙම දෙන්න පුළුවන්. අපි දන්න පුතේ උෂ්ණත්වය වෙනස් කරාම පරිමාවත් වෙනස් වෙනවා. හැබැයි පීඩනයත් වෙනස් වෙනවා, මවුල ගන්නත් වෙනස් වෙනවා. ඒක නිසා අපිට ඕක මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයත් සමග පරිමා විචලනය. නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක නියත පීඩනයක් කොහොම p නියතයි, අචල වායු ස්කන්ධයක් කොහොම n නියතයි. නියත පීඩනයේ පවතින අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයත් සමග පරිමා විචලනය. ඔය දෙකම හරි. ඔය දෙකම වැරද්දක් නෑ. දෙකම හරි.
පැහැදිලිද? ඒක නිසා උෂ්ණත්ව මිතික ගුණයක් ලියන්න කියලා කිව්වට පස්සේ ඒකේ තියෙන අත්‍යවශ්‍ය සාධකය මොකද්ද? අර වෙනස් වෙන අපේ ගුණය වෙනස් කරන අපේ ගුණයට බලපෑම් කරන අනෙක් සාධක ටික අචල කරලා තමයි උෂ්ණත්ව මිතික ගුණය ඉදිරිපත් කරන්නේ. right. උදාහරණයක් ලියුවනේ. ලියන්න පුතේ උදාහරණ අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයත් සමග අචල වායු ස්කන්ධයක පරිමාව නියත විටදී උෂ්ණත්වයත් සමග පීඩන විචලනය තව එකක් ලියන්න උදාහරණයක් අචල වායු ස්කන්ධයක පීඩනය නියත විටදී උෂ්ණත්වයත් සමග පරිමා විචලනය right. සර් මෙතන දැන් උෂ්ණත්වය කියලා හඳුන්වන්නේ තාපයද? නෑ. උෂ්ණත්වය කියලා කියන්නේ තාපය නෙමෙයි. උෂ්ණත්වය කියලා කියන්නේ තාපය අපිට දැනෙන ආකාරය. තේරෙනවද? හරියට නිකන් කාසියක දෙපැත්තක් වගේ. මේ කාසියක මේ රාජලාංඡනයේ පැත්ත ඇවිල්ලා තිබ්බොත් එහෙම අනිවාර්යෙන් අනිත් පැත්තත් එනවමනේ ඒකත් එක්ක. ඒ වගේ තාපය යම් කිසි තැනක තියෙනවා නම් ඒ තාපය අපිට දැනෙන ආකාරය තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. එතකොට සර් උෂ්ණත්ව මිතික ගුණය කියන්නේ ඒකම නේද එතකොට? උෂ්ණත්ව මිතික ගුණය කියලා කියන්නේ උෂ්ණත්වය අණුව වෙනස් වෙන එක්කෙනා. ඒ කියන්නේ තාපය අණුව වෙනස් වෙන එක්කෙනා. ඔය මම ඊළඟට වාක්‍ය දෙනවා. ඒ කියන්නේ ඔය උෂ්ණත්ව මිතික ගුණයට ඕන නම් කියද හැකි තාප මිතික ගුණය කියලා. පැහැදිලිද? එතකොට එතන තාපය වෙන්නේ මොකක්ද සර්? එහෙම අවස්ථාවක් ගත්තන් පස්සේ දැන් මේ විතරනකෝ. මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා හාමතේ කන්නේ නැතුව. එයාට කෑම කනවා. එයාට කෑම දෙනවා. එයා කෑම කනවා. කෑම කෑවට පස්සේ අපිට පේනවා එයා අතපය හොල්ලන්න පටන් ගන්නවා. එතකොට ඔතන කෑම කියලා කියන්නේ පුතේ තාපය වගේ. කෑම කියලා කියන්නේ තාපය වගේ. එයා තමයි ශක්තිය සැපෙන්නේ. එයා තමයි ශක්තිය පොදි බැඳගෙන ගියේ ඇතුළට. ඒක ගිහිල්ලා අපිට එයාගේ අතපය චලනයන් පේනවනේ. අනේ චලනයන් තමයි අපිට පේන ආකාරය. එයාගේ ඇඟට ශක්තිය තියෙනවා. එයාට හයිය හත්තිය තියෙනවා කියලා පේන්නේ කොහොමද? එයා චලනය වෙනකොට අපිට තේරෙනවා හරි. මෙයා තනියෙන් උත්සාහයෙන් චලනය වෙනවා නම් මෙයාගේ ඇතුලේ ඇඟේ ශක්තිය තියෙනවා කියලා අපි අඳුර ගන්නවා. එතකොට අර චලනය කියලා කියන කාරණේ තියෙන්නේ. චලනය කියන ගති ලක්ෂණය අන්න ඒක තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ වායු යම්කිසි පදාර්ථයකට තාපය ගියාම එයාගේ තාපය ගිහලා කම්පන සංඛ්‍යාත කියලා වෙන සෙල්ලමක් වෙනවා. උනහම එයා අපිට තේරෙන්නේ නැහැ මෙයාට තාපය තියනවද නැද්ද කියලා. මෙහෙම ඇහැට බැලුවට පේන්නේ නැහැ. අපි අත තිබ්බොත් එහෙම අපිට රස්නයක් දැනෙනවා. ඒ රස්නය තමයි උෂ්ණත්වය කියලා කියන්නේ. ඒක නිකන් අර එකටම එන එක්කනේ. ඒක රදාන ශක්තිය තමයි තාපය කියලා හඳුන්වන්නේ නේ. ශක්තිය තමයි තාපය කියලා හඳුන්වන්නේ. තාපය කියලා කියන්නේ කෙලිම ශක්තිය. හරිද දැන්? හරි සර් හරි. thank you sir. හරි. දැන් පුතේ ඔන්න ඊළඟ තව උදාහරණයක් ලියා ගන්න මේකටම. තව උදාහරණයක්. දැන් උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම බටයකට රසදිය පොඩ්ඩක් දාලා මෙන්න මේ කෙලවර රසදිය හොඳට පුරවලා මේක උෂ්ණත්වය අදාළ තැනක තියෙනවා කොහෙද වැඩි තැනක. ඊපස්සේ මොකද වෙන්නේ? මේක මෙහෙම දිගේ උඩ යනවනේ. එතන අපි කිව්වොත් එහෙම උෂ්ණත්වයත් සමග රසදිය කඳේ ප්‍රසාරණය කියලා උෂ්ණත්වයත් එක්ක රසදිය කඳේ ප්‍රසාරණය කියලා කිව්වොත් එහෙම ඒක වැරදි. ඇයි? ප්‍රසාරණය කියලා කියන්නේ පුතේ මෙයාගේ දිග වැඩි වෙන එක.
ඉතින් මේකගේ දිග වැඩි වෙන්න පුළුවන් කවුරු හරි මෙහෙන් එකතු කරොත් එහෙම. මේ බටේට තව මෙහෙන් එකතු කරොත් එහෙම තව දිග වැඩි වෙන්න පුළුවන්. ඊළඟට තව දිග වැඩි වෙන්න පුළුවන් හේතුවක් තමයි මේ බල්බ් එක මිරිකන්න පුළුවන් රබර් එකකින් හදලා තිබ්බනම් මොකෝ වෙන්නේ? මෙහෙන් මිරිකනකොට මේක ජුස් ගාලා මෙහෙන් උඩ එනවා. හරිද? දැන් මේ බටේ දාලා මේ බල්බ් එකේ මේ රසදිය පුරවලා තියෙන බල්බ් එක රබර් වලින් හදලා තියෙන්නේ කියලා. මේක දිහා මෙහෙක් කළා මිරිකනකොට මොකෝ වෙන්නේ? මේකේ දිගේ රසදිය උඩ යනවා. එතකොට මේ රසදිය කණේ දිග වැඩිවීම උෂ්ණත්වය නිසාද උනේ? නෑ. මේ රසදිය කණේ දිග වැඩිවීම සිද්ධ උනේ මෙහෙන් මිරිකපු නිසා, මෙහෙන් පරිමාව මෙහෙට තල්ලු කරපු නිසා. ඒතකොට ඒක උෂ්ණත්ව විදි ගුණයක් විදිහට හඳුන්වන්න බෑ. උෂ්ණත්ව විදි ගුණයක් විදිහට මේක හඳුන්වනවා නම් අපි කියන්න ඕන පිටින් එකතු කරන්න බෑ, මෙහෙන් මිරිකන්න බෑ එන සීන් ටිකක් කියන්න ඕන. හරිද? එහෙනම් ඉදිරිපත් කරන ක්‍රමය මොකද්ද? අචල රසදිය ස්කන්ධයක උෂ්ණත්වයත් සමග පරිමාව ප්‍රසාරණය. පැහැදිලිද? එතකොට මේ වාක්‍යය ඇතුලේ අපිට මේක රබර් වලින් හදලා දෙන්න කියලා කියවෙන්නේ නැහැ. ඒක කියන්න බෑනේ. කියන්න අමාරුයි. පැහැදිලිද? ඒතකොට එතන අඩුපාඩුවක් තියෙනවා. නමුත් ඒක උෂ්ණත්ව විදි ගුණයක් විදිහට පිළිගන්න. හැබැයි අපි ඇහුවොත් එහෙම දැන් මෙහෙම ගත්තොත් එහෙම රසදිය උෂ්ණත්වමානය ගත්තොත් එහෙම මේ උෂ්ණත්වමානයේ බල්බ් එක හදලා තියෙන මොන වගේද පුතේ? වීදුරු වලින්මයි. ඉතින් අපිට බැරිද ඕක හොඳ ලෝහයකින් හදන්න? පුළුවන්. මෙහෙම රසදිය අතුල් වෙන විදිහට මෙහෙම ලෝහයකින් හදන්න පුළුවන්. ලෝහයකින් හැදුවා නම් එහෙම මෙහෙම හේතු කරලා තියෙනකොට හොඳට තාපය සන්නයනය වෙලා මේ බල්බ් එකකින් හොඳ ප්‍රසාරණයක් පෙන්නලා අපේ ප්‍රැක්ටිකල් එක හොඳ කරනවා. අපේ පාඨාංකය වඩා නිවැරදි කරනවා. නමුත් පොතේ මේ යට බල්බ් එක හදන්නේ නැහැ. ලෝහවලින්. ඇයි? ලෝහයක් අරගෙන මේක වැටලා මේක තරුණොත් එහෙම මේ රසදිය ගඳ මේක දිගේ උඩ යනවා. රසදිය ගඳ මේක දිගේ උඩ යන කියොත් එහෙම අපි ඒක උෂ්ණත්ව වැඩිවීමක් විදිහට කියවනවා. අන්න එතනදි වැඩේ වරදිනවා. අන්න ඒක නිසා මේ බල්බ් එක බිඳුනත් නැතත් අපි හදන්නේ වීදුරු වලින්. හරි? වීදුරු ප්‍රතික්‍රියා නොකිරීමත් එක උදාහරණයක් හේතුවක්. හැබැයි මෙතන ප්‍රබලම සාධකය තමයි මේක ප්‍රතික්‍රියා නොකරන වෙන හොඳ සන්නායකකින් හදන්නේ නැත්තේ. මේක තැලිලා තිබ්බොතින් එහෙම අපිට මෙතනින් පාඨාංකයක් පෙන්නනවා වැඩේ වණ වෙනවා. වීදුරු වලින් හදුවොත් එහෙම තැලෙන්නේ නැහැ නේ. කුඩු වෙලා යනවා නිසා. ඒක කරලා ඉවරයි. උෂ්ණත්වමානය ඉවරයි කැඩෙනවා. අන්න ඒ වගේ මේ උෂ්ණත්ව විදි ගුණයක් ඉදිරිපත් කරනකොට ඒ උෂ්ණත්ව විදි ගුණේ වෙනස් වෙන ඉතුරු සාධක සියල්ලම නියත කරලා තමයි ඉදිරිපත් කරන්න ඕනේ. හරි? ලියන්න. ලියන්න තව උදාහරණයක්. අචල රසදිය ස්කන්ධයක උෂ්ණත්වයත් සමග පරිමා ප්‍රසාරණය හරි. තව ලියාගන්න එකට අචල මධ්‍යසාර ස්කන්ධයක උෂ්ණත්වයත් සමග පරිමා විචලනය හරි පුතේ. right. දැන් ඔන්න උෂ්ණත්ව විදි ගුණ ගැන අපි කතා කරා. උෂ්ණත්ව මාන කතා කරාට පස්සේ අපි මේකේ ගැන තව වැඩි උතර කතා කරනවා. ඊළඟට පාඩමේ මැදට යනකොට මේවා ආයි මතක් කරලා මේවා ගැන කතා කරනවා. දැන් මාතෘකාව උෂ්ණත්ව පරිමාණ දැන් උෂ්ණත්ව පරිමාණ ප්‍රධාන ආකාර දෙකකි.
මේක දාගන්නක් ගන්න. right. සාපේක්ෂ පරිමාණ කියන එක්කෙනාව කතා කරන්නේ මේ වාක්‍ය තාම තේරෙන්නේ නැහැ. සතුටින් තේරෙන්නේ. Cakap lah dah. सारा उष्णति दस में तीन सर अरे उष्णति आगे अंकीरा दस तीन ने उष्णत्व आ गया
ලියන්න මාතෘකාව සාපේක්ෂ පරිමාණ. සාපේක්ෂ පරිමාණ. ඔන්න දැන් ළමයි එනවා මාතෘකාවක් කරලියට. ඒක නම තමයි අචල ලක්ෂ්‍ය. මොකද? අචල ලක්ෂ්‍ය. මොකද මේ අචල ලක්ෂ්‍යයක් කියන්නේ? අචල ලක්ෂ්‍යයක් කියලා කියන්නේ පුතේ සාමාන්‍යයෙන් උෂ්ණත්වය පහසුවෙන් වෙනස් නොවන ලක්ෂයක්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජලයේ මිදෙන උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් එක බිඳුවමනේ. පස්සේ කාලීනව හොයා ගන්නවා විවිධ හේතුන් මත මෙයා බිඳුව නෙමෙයි. මෙයා සාමාන්‍යයෙන් ධනාගයන් වෙනස් වෙනවා ධන ඍණාගයන් දක්වාපත් වෙනවා. ඒක පස්සේ හොයා ගන්නවා. නමුත් ඕල්මෝස්ට් බිඳුව සම්පූර්ණයෙන්ම වගේ බිඳුව තියෙන්නේ. ජලයේ මිදෙන බිඳුවේදී. ජලය නටන්නේ 100ේදී. මුරු වට්ටමේදී. ඒක නිසා අචල ලක්ෂයන් කියලා කියන්නේ පහසුවෙන් වෙනස් නොවන උෂ්ණත්වය. අපිට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් වෙනස් නොවන උෂ්ණත්ව අගයන් දෙක තමයි ජලය නටන උෂ්ණත්වයයි ජලය මිදෙන උෂ්ණත්වයයි. මොකද මේ ලෝකේ වැඩිපුර පවතින ජලයනේ. එහෙනම් ඒ ජලය පදනම් කරගෙන තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. පැහැදිලිද? එතන ජලය නටන උෂ්ණත්වයයි ජලය මිදෙන උෂ්ණත්වයයි විදිහට මේ දෙක අපි හඳුන්වනවා. පැහැදිලිද? ඊළඟට තව එකක් ගත්තොත් එහෙම ලෝකේ අඩුවෙන්ම මේ මලින වෙන්නේ එහෙම නැත්නම් මලකඩ කන්නේ මොනවද? ප්ලැටිනම් රත්තරන්. එතකොට රත්තරන් දිය වෙන උෂ්ණත්වය තියෙන්නේ. එහෙම නැත්නම් රත්තරන් වල ද්‍රවාංකය. රත්තරන් දිය වෙන උෂ්ණත්වය සාමාන්‍ය ලෝකේ පහසුවෙන් වෙනස් නොවන උෂ්ණත්වයක්. මොකද රත්තරන් ජීවිතේට අපිරිසිදු වෙන්නේ නැහැ. ඒ රත්තරන් වලට මලකඩ කන්නේ නැහැ. රත්තරන් මේ ඩෝප් වෙන්නේ නැහැ වෙන කිසිම දෙයකින්. රත්තරන් කියලා කියන කෙනාගේ ද්‍රවය වෙන උෂ්ණත්වය රත්තරන් වල ද්‍රවාංකය සාමාන්‍යයෙන් අපි අචල ලක්ෂයක් කියලා හඳුන්වනවා. ප්ලැටිනම් වල ද්‍රවාංකය, ඇන්ටිමනි වල ද්‍රවාංකය, ඒ වගේ විවිධ ලෝහ වල ද්‍රවාංකයන් සාමාන්‍යයෙන් අපි අචල උෂ්ණත්ව කියලා හඳුන්වනවා. එයාලා අචල උෂ්ණත්ව තමයි රත්තරන් ටිකක් කලන් දිය කරන උෂ්ණත්වය අරගෙන අපිට අචල උෂ්ණත්වයක් හදාගෙන ඉයොත් එහෙනම් වැඩේ රිදෙනවා පුතේ. මොකද රත්තරන් කියලා මිලාදික ලෝහයක්. ඌ අරගෙන දිය කරලා උෂ්ණත්වය සැරිසරේ හොයන්න ගියොත් එහෙම ඉතින් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා පහසුවෙන්ම ලාභදායී විදිහට හොයාගන්න පුළුවන් අචල උෂ්ණත්ව දෙක තමයි මොකද්ද? ජලයේ මිදෙන උෂ්ණත්වයයි ජලයේ නටන උෂ්ණත්වයයි. ඒකේ ප්‍රතිඵලය ඇයි කියලා තේරෙයි ඊළඟට. ඇයි එහෙම අචල උෂ්ණත්වය කියලා දෙයක් ඕනේ කියලා. රයිට්. ලියන්න. උෂ්ණත්ව පරිමාණය කියලා ලියාගත්තනේ. ලියන්න. ඒ යටතේ අනුමාත්‍රිකා ලියන්න. අචල උෂ්ණත්වය. දැන් අචල ලක්ෂ්‍ය කියලා ලියන්නකො. අචල උෂ්ණත්වය කොහොමද කමන්නේ? අචල ලක්ෂ්‍ය මෙයාට තව වචනයක් තමයි අචල උෂ්ණත්වය. ස්වාභාවික පරිසරයෙන් ස්වාභාවිකව පහසුවෙන් සොයාගත හැකි සේම පහසුවෙන් වෙනස් නොවන අගයන් උෂ්ණත්ව අගයන් මෙසේ හඳුන්වයි. පහසුවෙන් උෂ්ණත්වය වෙනස් නොවන උෂ්ණත්ව අගයන් මෙසේ හඳුන්වයි. උදාහරණ මුහුදු මට්ටමේදී ජලය මිදෙන උෂ්ණත්වය ඒ කියන නම මොකද පුතේ? හිමාංකය. ජලය මිදෙන එකට කියන්නේ හිමායනය වෙනවා කියලා. හිමාංකය. ජලය මිදෙන උෂ්ණත්වය හේවත් හිමාංකය. ජලය මිදෙන උෂ්ණත්වය එහෙම නැත්නම් අපි කියනවා හිමාංකය. දැන් ඊළඟ එක
මුහුදු මට්ටමේදී පිරිසිදු ජලය නටන උෂ්ණත්වය හෙවත් ජලයේ තාපාංකය යන පිරිසිදු රත්රන් වල ද්‍රවාංකය යන පිරිසිදු ප්ලැටිනම් වල ද්‍රවාංකය හරි රයිට් ඔන්න ඔය තමයි අචල ලක්ෂය එහෙම නැත්නම් අචල උෂ්ණත්වය කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා පරිසරයේ අනිවාර්යෙන් අයිස් කොහේ තැනක දිය වෙනවා වගේ පේනවා නම් එහෙම නැත්නම් ජලය මිදෙනවා වගේ පේනවා නම් අපි දන්නවා මේ මිදෙන උෂ්ණත්වය නැත්නම් ජලයේ අයිස් දිය වෙන උෂ්ණත්වය ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ කියලා. තේරුණාද? අන්න එහෙම පරිසරයෙන් අපි හොයාගන්නවා ලේසියෙන් පහසුවෙන් වෙනස් නොවන උෂ්ණත්වය. ඒකට තමයි අචල ලක්ෂය කියන්නේ. right. ඔන්න දැන් මේ පොයින්ට් එකත් හරි. දැන් මොකද්ද ඊළඟට තියෙන්නේ? අචල ලක්ෂය කියන එක කියලා හොයාගත්තා. දැන් ඔන්න අපි යමු සාපේක්ෂ පරිමාණ වලට. දැන් මොකද කරන්නේ? සෙල්සියස් කියන මිනිස්සයා සෙල්සියස් පරිමාණය හොයාගත්තු කෙනා මොනවා හරි උෂ්ණත්වපීඩික ගුණයක් පාවිච්චි කරනවා. එන්න මේ විදිහට. අපි හිතමු නිකන් මේ කේශික නලයකට රසදිය පොඩ්ඩක් දාලා මෙන්න මෙහෙම රසදිය උෂ්ණත්වමානය හදාගෙන ගිහලා දෙන පරිමාණ මේව කරලා නැහැ. මොකද ඒ කියන්නේ මේ ක්‍රමාංකණය කරලා නැහැ. මේ මෙහෙම ඉරි ගහලා නැහැ. නිකන් සිදුර විතරයි තියෙන්නේ. හරිද? එහෙම රසදිය ටිකක් කිරන්න දාලා තියෙනවා. එතකොට දැන් මොකද වෙන්නේ? අපි දන්නවා උෂ්ණත්ව පරිමාණය රේඛීයයි කියලා කියන කතන්දරයක් තියෙනවානේ. උෂ්ණත්වපීඩික ගුණයන්ගේ දෙවන ලක්ෂණය මොකද්ද? උෂ්ණත්වපීඩික ගුණයේ විචලනය රේඛීය වෙන්න ඕනේ කියලා. දැන් අපි දන්න මෙන්න මේ වගේ හැඩයක් තමයි වර්ධ තියෙනවා. රේඛීය වෙනවා කියලා කියන්නේ ඔහොම එකක් නේ. අපි බලනවා දැන් උදාහරණයක් විදිහට අචල ලක්ෂ දෙකක් ගන්නවා. අපි දන්න පහසුම අචල ලක්ෂ දෙක කවුද? ජලය මිදෙන උෂ්ණත්වය එහෙම නැත්නම් සෙල්සියස් අංශක බිඳුව කියලා ගන්නේ. අනේ යා. එහෙම නැත්නම් ජලය නටන උෂ්ණත්වය එහෙම නැත්නම් තාපාංකය. අපි බලනවා ජලයේ මිදෙන උෂ්ණත්වයට මෙයාව හේතු කරලා මෙන්න මේකේ පෙන්වන දිග කීයද කියලා. මේක පල්ලෙහාක් කරානේ. මම ඒ නිසා මෙයාට ගන්නවා θ L කියලා ලෝව. ඒකට අදාළව උෂ්ණත්වපීඩික ගුණය මෙන්න මෙයාගේ පෙන්වනෝනේ යම් කිසි x අගයක්. මොන ඔය x අගේ මාක් කර ගන්නවා කීයද කියලා. දැන් අපි මේ θ L කියලා කියන්නේ අචල උෂ්ණත්වයක්. මේක තමයි ජලයේ මිදෙන උෂ්ණත්වය තමයි මේකට පාවිච්චි කරේ. ඊළඟට අපි බලනවා ජලයේ නටන උෂ්ණත්වය තියෙනවානේ θ H එක. ඒකට අදාළව ජලය නටන්න දීලා මෙයාව හේතු කරලා බලනවා මේක එන x අගේ කීයද කියලා. එතකොට ඒක තමයි මෙතන xh කියලා කියන්නේ. එතකොට මෙයාගේ රේඛාව මේ ප්‍රසාරණය සරල රේඛීය වුණා හරියටම සිද්ධ වෙන්නේ. හරියටම මෙයා සරල රේඛීය නම් මම බලන නොදන්නා උෂ්ණත්වයේ නොදන්නා තැනකට මේක හේතු කරලා උෂ්ණත්වයේ θ කියලාගේ දන්නේ නැහැ. අපි බලනවා ඊට අදාළව මෙයාගේ පෙන්වන දිග කීයද කියලා. ඒක අපි දන්නවා. එහෙනම් අපිට පුළුවන්
මෙන්න මෙයාගේ මේ සරල රේඛීයත්වය පාවිච්චි කරලා පොඩි උෂ්ණත්ව පරිමාණයක් හදාගන්න. හරි. මොකද හදාගන්න උෂ්ණත්ව පරිමාණය? දැන් ළමයි මෙන්න මේකේ මේ උස කියන්නේ කවුද? x ඍණ xl. මේ ත්‍රිකෝණේ මේ උස කියන්නේ කවුද? xh ඍණ xl. මේක මෙන්න මේ දිග කියන්නේ කවුද? θ ඍණ θl. මේක මෙන්න මේ දිග කියන්නේ කවුද? θh ඍණ θl. නොහොමනි. නොහොම පද ටිකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන කෝණේ අපි අල්ෆා කියලා ගත්තොත් එහෙම මේ ත්‍රිකෝණ දෙකටම මෙන්න මේ පොඩි ත්‍රිකෝණයයි මෙන්න මේ තඩි ත්‍රිකෝණයයි අතර කරගත්තොත් එහෙම මේ ඇල්ෆා කියන එක පොදුයිනේ. එහෙනම් අපිට තර්කයක් දෙන්න පුළුවන් මේක සරල රේඛාවක් නම් මේකේ සම්මුඛ පාදයේ විදිහ මේකේ බද්ධ පාදය මෙන්න මේක සම්මුඛ පාදයේ විදිහ මේකේ බද්ධ පාදයට සමානයි. එහෙම නැත්නම් මෙන්න මේ ත්‍රිකෝණ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් tan alpha සමාන කරන්න. එතකොට රේඛාවක් නම් මොකෝ වෙන්නේ? x ඍණ xl බෙදීම θ ඍණ θl සමානයි පුතේ කාටද? xh ඍණ xl බෙදීම θh ඍණ θl. දැන් ඔන්න ඔහොම සමීකරණයක් අපිට එනවා. ඔහොම සමීකරණයක් ආවට පස්සේ අපිට දැන් පුළුවන් මෙයාව පොඩ්ඩක් මොඩිෆයි කරලා හදාගන්න. මම දැන් θ නේ හොයන්න ඕන. මෙන්න මේකව තමයි හොයන්න ඕන. θ ඍණ θl උක්ත කරලා හදාගන්න පුළුවන්. කොහොමද මේක උඩට මාරු කරලා හස්පිටල් දෙක කරන්න හරි. θh ඍණ θl බෙදීම xh ඍණ xl වාරයක් x ඍණ xl. එතකොට මම මෙන්න මෙතනින් θ ට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. θh ඍණ θl බෙදීම xh ඍණ xl වාරයක් x ඍණ xl ධන θl කියලා. දැන් බලන්න මේ ආපු ප්‍රකාශනයේ θh කියන්නේ කවුද? අපි ගත්තු ජලයේ නටන උෂ්ණත්වය. සෙල්සියස් අංශක 100 කියලා තාම මේ හොයාගෙන නැහැ මේ ලෝකේ. හොඳේ. මේ අපි ඒ කාලේ ඉන්නේ තාම. θl කියන්නේ කවුද? ජලයේ මිදෙන උෂ්ණත්වය. xh කියන්නේ කවුද? ජලයේ නටන උෂ්ණත්වයට අදාළව උෂ්ණත්විති ගුණයේ අගය. ඒක අපිට මැන ගන්න පුළුවන් ඉලක්කමක් කියන්නේ. xl කියලා කියන්නේ කවුද? ජලයේ මිදෙන උෂ්ණත්වයට අදාළව උෂ්ණත්විති ගුණයේ අගය. ඒකත් දන්න. මේකද මේ දෙක දන්න. හොඳේ. මේ දෙක දන්න. x කියලා කියන්නේ කවුද? උෂ්ණත්වය නොදන්නා තරට අදාළ උෂ්ණත්විති ගුණයේ අගය. මේකත් දන්න. xl කියන්නේ කවුද? දැන් එයාත් දන්න. θ l දන්නේ නැහැ. මේ වෙනකොට පුතේ අපි දන්නවා මෙන්න මෙයාගේ මේක හරි මේක හරි මේක හරි මේක හරි. ඔය ටික හරි. සෙල්සියස් පරිමාණය හදාගත්තු කෙනා ඉන්නවනේ. සෙල්සියස් පරිමාණය හදාගත්තු කෙනා ලෝකේ එයා සම්මත කරගෙන තියෙනවා ජලය නටන්නේ සෙල්සියස්ගේ ඉලක්කම් වලින් 100ට කියලා. ජලය නටන්නේ සෙල්සියස් පරිමාණයේ ඉලක්කම 100ට. ජලය මිදෙන්නේ සෙල්සියස් පරිමාණයේ ඉලක්කම 0ට. එහෙනම් සෙල්සියස් පරිමාණය හදාගත්තු කෙනා මෙන්න මේ සමීකරණයට දෙනවා මෙතනට දෙනවා 100යි කියලා මෙතනට දෙනවා 0යි කියලා. ඒ කියන්නේ θ ලොත් 0යි. සෙල්සියස් පරිමාණය කෙනා මෙන්න එයාට අදාළ විදිහට මේ ඉලක්කම් දෙක මේ ටික දුන්නාට පස්සේ xh xl අපි දන්න නිසා x දන්න නිසා එයා දීපු මේ අංකවලට අදාළව අපිට θ ට උත්තරයක් එනවා. එතකොට සෙල්සියස් පරිමාණය හදාගත්තු එක්කෙනා ජලය නටන්නේ 100ද කියලා එයා ඉලක්කමක් දුන්නා එතනට. ජලය මිදෙන්නේ 0ෙදි කියලා එයා ඉලක්කමක් දුන්නා එතනට. ඒ දීපු 100 බිඳුව කියන ඉලක්කම් දෙකට අදාළව තමයි අපිට වෙන උෂ්ණත්ව අගයන් එනකොට එක එක අගයන් එන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සෙල්සියස් වලින් එංගේ උෂ්ණත්වය මැන්නොත් එහෙම සෙල්සියස් අංශක 37යි. ෆැරන්හයිට් වලින් මැන්නොත් එහෙම 90 ගාන 94.5. පැහැදිලිද? එතකොට සෙල්සියස් අංශ වලින් එක ගානක් ඇවිල්ලා ෆැරන්හයිට් වලින් එක ගානක් ආවේ. ඒ දෙක වෙනස් පරිමාණ දෙකක්. සෙල්සියස් පරිමාණය හදපු කෙනා දුන්නේ θh 100
ෆැරන්හයිට් පරිමාණය හදපු කෙනා θh දුන්නේ 212. ඒකයි දන්නේ ඉතින් එයා දීපුවා ගයක් ඒක. සෙල්සියස් පරිමාණය හදපු කෙනා ජලයේ මිදෙන උෂ්ණත්වයට දුන්නේ 0. ෆැරන්හයිට් උෂ්ණත්ව පරිමාණය හදපු කෙනා ජලයේ මිදෙන උෂ්ණත්වය හේවත් θL ට දුන්නේ කීයද? 32. එතකොට මෙයාලට ඇයි මේ සාපේක්ෂ පරිමාණ කියලා කියන්නේ? සාපේක්ෂ පරිමාණ කියන්නේ හේතුව තමයි පුතේ ඒකොල්ලෝ මේ ලෝකෙස් ජලය මිදෙන්නේ එක්කෙනෙක් කිව්වා 100ද කියලා මේ බිඳුවේද කියලා අනිත් එක්කෙනා කිව්වා 32ද කියලා. ඉතින් එයාලා දීපු ඉලක්කම් වලට සාපේක්ෂව තමයි එයාලගේ පරිමාණයෙන් එන උත්තර අගයන් තියෙන්නේ. පැහැදිලිද? සෙල්සියස් පරිමාණයෙන් එන උත්තර එන්නේ ජලයේ මිදෙන උෂ්ණත්වය 0යි නටන උෂ්ණත්වය 100යි කියලා දීගත්තු 100 බිඳුවකින් ඉලක්කම් දෙකට සාපේක්ෂව. ෆැරන්හයිට් පරිමාණයෙන් යම්කිසි උෂ්ණත්වයක් එන්නේ ජලයේ මිදෙන උෂ්ණත්වය 32යි ජලයේ නටන උෂ්ණත්වය 212යි කියලා එයා දීපු ඉලක්කම් දෙකේ හැටියට. ඒක නිසා මෙන්න මේක තමයි මව් සමීකරණය. මේ සමීකරණේ θ h t t ඩෙල්ටා එක එක කෙනා අගයන් දීලා එයාලට ඕන පරිමාණ හදාගත්තා. ඒක නිසා තමයි සෙල්සියස් පරිමාණය සෙල්සියස් පරිමාණය ෆැරන්හයිට් පරිමාණය වගේ වෙනස් පරිමාණ මේ ලෝකේ භාවිතා වෙලා තියෙන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති. උෂ්ණත්වය මයිනස් SI එකකේ සෙල්සියස්වත් ෆැරන්හයිට්වත් නෙමෙයි. ඒක කෙල්වින්. ඇයි ඒ? ඉතින් ඇත්තනේ මේ සෙල්සියස් මේකට 100යි කියලා දුන්නේ එයාගේ අභිමතය පරිදිනේ. එයාගේ පරීක්ෂණ දත්ත වලට අනුව. ෆැරන්හයිට් මේකට 212යි කියලා දුන්නේ එයාගේ අභිමතය පරිදි. එහෙම නැත්නම් එයාගේ පරීක්ෂණ දත්ත වලට අනුව. ඉතින් මේ මිනිස්සු මත තීරණය වෙච්ච අගයක් ලෝක සම්මතයක් කරන්න බෑනේ. ඒක නිසා සෙල්සියස් පරිමාණයවත් ෆැරන්හයිට් පරිමාණයවත් ඒගොල්ලෝ ලෝක සම්මත කරගත්තේ නෑ. ලෝක සම්මත විදිහට හදාගත්තේ කෙල්වින් පරිමාණය. ඒක වෙනම කතන්දරයක්. ඒක තමයි නිරපේක්ෂ උෂ්ණත්වය කියලා අපි නිරපේක්ෂ පරිමාණය කියලා අපි ඉගෙන ගන්න ඉඳලා. තේරෙනවද? මේක ප්‍රශ්න තියෙනවා අහන්න. යන්න පොඩි මාතෘකාවක් වශයෙන් සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණයක් අචල ලක්ෂ භාවිතයෙන් නිර්මාණය කිරීම. අචල ලක්ෂ භාවිතයෙන් නිර්මාණය කිරීම. හරි පුතේ. right. ලියන්න. යම්කිසි උෂ්ණත්ව මිතික ගුණයක් භාවිතා කරමින් ජලයේ මිදෙන උෂ්ණත්වය සහ ජලයේ නටන උෂ්ණත්වය අචල ලක්ෂ ලෙස යොදාගෙන පහත පරිදි උෂ්ණත්වයත් සමග වෙනස් වන උෂ්ණත්ව මිතික ගුණයේ ප්‍රස්ථාරය නිර්මාණය කරගත හැකියි. උෂ්ණත්ව මිතික ගුණයේ අගය ප්‍රස්ථාරය නිර්මාණය කරගත හැකියි. මෙහිදී අචල ලක්ෂ ලෙස ජලයේ හිමාංකය සහ තාපාංකය භාවිතා කළද
තාපාංකය භාවිතා කළද ඒ සඳහා අගයන් සම්මත කරගෙන නැත. අගයන් නෑ. හොඳේ 100 බිඳුව කතාවක් නෑ දැන් තාම. මොකද කරන්නේ? ජලයේ මිදෙන තැනකට මේක හේතු කරලා බලනවා කීයද පෙන්වන අගය කියලා. මේ අගයක් නෑ නිකන් සංකේත දෙයක් විතරයි මේ දාගෙන තියෙන්නේ. හරි. දැන් මෙන්න මේ ප්‍රස්ථාරයේ ඕකේ පොඩ්ඩක් කියන්නවා. එහෙනේ. අන්තිම කාලේ පොඩ්ඩක් කියන්නවා. භාවිතා ඊට කලින් මා කියා මෙහිදී අචල ලක්ෂ ලෙස ජලයේ හිමාංකය හා තාපාංකය භාවිතා කළද අගයන් සම්මත කරගෙන නැත. ළමයි දැන් මම මේ ඔය හිතලා නෝට් එක දෙන්නේ හොඳේ. එතකොට මේ නෝට් එකේ අදහස විතරක් ගන්න. එතන දැන් අර එක වෙලාවල් වලට දැන් ඔයගොල්ලෝ බඟදී ආද්දිත් මම කියන්නේ අර කලින් කියපු වචනව නෙමෙයි. හරි. දැන් ඕගොල්ලෝ මෙන්න මේ ප්‍රස්ථාරේ කැලේ විතරක් දාගන්න. මේ කැලේ විතරයි. මේ ප්‍රස්ථාරේ කැලේ විතරක් දාගන්න. මොන විතරක් දාගන්න බොහොම පිළිවෙලට. හරි ළමයි ලියන්න ඕක යටින් ඉහත ප්‍රස්ථාරයේ සරල රේඛාවක් නම් ඉහත ප්‍රස්ථාරයේ සරල රේඛාවක් නම් ඊට පස්සේ කියලා මෙන්න මේක දාගන්න. හරි පුතේ. right. එහෙනම්
මේක ලියලා මෙම ප්‍රකාශය සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ දක්වන ප්‍රකාශනයක් වන අතර එහි theta h සහ theta l අගයන් සඳහා theta h සහ theta l අගයන් සඳහා theta l සඳහා අගයන් සම්මත කරගෙන විවිධ උෂ්ණත්ව සාපේක්ෂ උෂ්ණත්ව පරිමාණ නිර්මාණය කර ඇත.
මෙන්න මේ තියෙන ළමයි ඔක වෙන වෙනම දෙන්නම්. මෙන්න මේක තමයි සෙල්සියස් පරිමාණය. මෙන්න මේක තමයි ෆැරන්හයිට් පරිමාණය. මෙයා මතක තියාගන්න ඕනේ නැහැ. ගන්න පුළුවන් වෙනවනේ ඕනම වෙලාවක. හොඳේ. මේ ප්‍රකාශනයේ තර්ක කරලා ගන්න පුළුවන් වෙනවා. මේක ෆුල් ඉමේජ් එක අල්ලන්නේ නැහැ. මෙම දෙකට බෙදලා ලියන්න තියෙන්නේ. මේ මුලින්ම මේ එකින් එකට අල්ලගෙන යන්න ටක් ගාලා ලියා ගන්න. හරි ළමයි. හොඳයි. right. ඔන්න දැන් මේ දෙක කතා කරා. දැන් ටක් ගාලා සෙල්සියස් පරිමාණය ෆැරන්හයිට් පරිමාණය අතර සම්බන්ධ ගන්න බලන්න. ඒක මම කරන්නේ මේ. දැන් වාටෝ යට තියෙන එක තියෙනවා සෙල්සියස් පරිමාණයෙන් ආපු එක. ඉන්න මේ පැත්තේ යට තියෙනවා ෆැරන්හයිට් පරිමාණයෙන් ආපු එක. ළමයි මොන පරිමාණයෙන් ආවත් උෂ්ණත්ව පිටික ගුණය අගේ වෙනස් වෙන්න බෑ නේද? මේ දෙන්නේ. x ඍණ x බිඳුව බෙදීම x ඍණ x බිඳුව කියන එක. මෙතන x ඍණ x 32 මෙතන x 212 බෙදීම x 32. මෙන්න මෙතන මේ උෂ්ණත්ව පිටික අගයන් කොහෙද ඔක්ක වෙනස් වෙන්න බෑ පුතේ. ඔය උෂ්ණත්ව පිටික අගයන් කොහෙද වෙනස් වෙන්න බැරි නිසා මම මෙන්න මෙතන θ c හදා ගන්නවා. x ඍණ x බිඳුව බෙදීම x 100 ඍණ x බිඳුව වාරයක් 100 කියලා. අර පොඩ හදා ගන්න මේ විදිහට θ f ඍණ 32 x ඍණ x 32 බෙදීම x 212 ඍණ x 32 වාරයක් 180 කියලා මම මේ ප්‍රකාශන දෙක හදා ගන්නවා. එතකොට මෙහෙම දෙන්නේ කාවට පස්සේ මෙන්න මේ පදය මෙන්න මේ පදයට සමානයිනේ. x කියලා කියන්නේ නොදන්නා උෂ්ණත්වයේදී පෙන්වන ලද උෂ්ණත්ව පිටි ගුණය අගය. x බිඳුව කියලා කියන්නේ මොකද්ද? ජලය මිදෙද්දී ආපු උෂ්ණත්ව පිටි ගුණය අගය. ඒකට අපි බිඳුව දුන්නයි 32 දුන්නයි කියලා ඒ අකේ අගයන් වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. හරි. right. මේක පළවෙනි එක. මේක දෙවෙනි එක. එහෙනම් මම එක බෙදනවා දෙකේ.
මට මෙතන එනවා θ c බෙදීම θ f ඍණ 32 කියලා. මෙතනින් එනවා මේ පදේට මේ පදේ කැපිලා ගියාම 100 බෙදීම 180 කියලා. එහෙනම් පුතේ මම θ c උක්ත කරගන්නවා. f ඍණ කියන්නේ θ f ඍණ 32 බෙදීම 180 වැඩි කිරීම 100 කියලා. මෙන්න මේක තමයි සෙල්සියස් සහ ෆැරන්හයිට් පරිමාණ අතර පවතින සමීකරණය. ඒ කියන්නේ ඔයාලට සෙල්සියස් අගයක් ෆැරන්හයිට් කරගන්න ඕන නම් ෆැරන්හයිට් අගයක් සෙල්සියස් කරගන්න ඕන නම් මේ සමීකරණයට අදාළ එක ආදේශ කරලා නොදන්න එකව හොයාගන්න පුළුවන්. පැහැදිලි? මේක ගන්න කැටි ක්‍රමයකුත් කියලා මම ප්‍රස්තාව ඊළඟ කියලා දෙන්නම්. හරි? ළමයා කො දාගන්න. මගෙත් එක්ක ගණන් හදලා මම මේ ටියුටර් එක දෙන්න ලබන සතියේ ගහරුවාදට සූදානම් වෙලා ඉන්න. මේකෙන් ගණන් හදනවා. දීර්ඝ ගණන් ප්‍රමාණයක් හදනවා. හොඳට ගණන් ටික හදලා ඉවර කරලා ටියුටර් එක දෙන්නේ. පොඩි ගණන් තියෙන්නේ පුතේ. මේ ටිකේ පොඩි ගණන් තියෙන්නේ. තාපෙච්චර අමාරු නෑ මේ ස්ටෝරි එක හරියට තේරුම් ගන්න තියෙන්නේ. ඒක නිසා මෙතනින් මම නවත්තන මොකද මෙතනින් එහාට යනවා නම් මේ ගණන් ටික හදලා එක පතේට ඉවර කරලා දාන්න ඕනේ. හරිනේ? රයිට්. හොඳයි. එහෙනම් මෙතන නවත්තනවා. හැමදෙනාටම ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න. ලබන අඟහරුවාදා මුණ ගැහෙමු.